හරි බෝඩ් එක පේනවා එහෙනවනේ ගැටලුවක් නැහැ නේද? කරන්නේ බෝඩ් එක පේනවද? හරි. මෙන්න මොන ජේකබ් ක්‍රමයේ භාවිතයෙන් ද්‍රවයක පෘෂ්ඨිකාගතිය සෙවීම. හරි. ප්‍රැක්ටිකලි. එතකොට මේකේ මූලික විදිහට දැනගන්න ඕනේ පෘෂ්ඨිකාගතියේ සිද්ධාන්ත ටිකක් තියෙනවා. මම නිකන් මතක් කරන්න. දැන් අපි හිතුවොත් එහෙම මෙන්න මේ මොකක් හරි සබම්බුලක් තියෙනවා නම් මෙන්න මේ සබම්බුලක් ගත්තොත් එහෙම ඇතුලේ පීඩනය P1 කියලා ගත්තොත් එළියේ පීඩනය P2 කියලා ගත්තොත් හරි P1 ල P2 එහෙම නැත්නම් අමතර පීඩනය සමාන කරන්න පුළුවන් මොකද 4යි T බෙදීම R වල. එතන මේ R කියලා කියන්නේ සබම්බුලේ ඇරේ. හරිද? ඔය වගේ. එතකොට අපිට මොකක් හරි මූලක් හැදෙනවා නම් හරි වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා නම් මේකේ පැති දෙකක් තියෙන පෘෂ්ඨයක් නම් අපිට 4යි T බෙදීම R කියලා ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම මේක ඇතුලේ වාතය තියෙන එළියේ ජලය තියෙන බුබුලක් කියලා හිතන්න. හරි. මෙතන වාතය එළියේ ජලය. හරි. එතකොට අපිට මේ වගේ බුබුලක් ගත්තොත් එහෙම හරි වාත බුබුලක් ගත්තොත් එහෙම ජලය තුල නිර්මාණය වෙන හරි එතකොට මෙන්න මේ වගේ බුබුලක් ගත්තාම අපිට මේකේ කියන්න පුළුවන් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය හරහා පවතින පීඩනාන්තරයේ ඩෙල්ටා P නම් මෙන්න මේ ඩෙල්ටා P ලියා ගන්න පුළුවන් 2යි T බෙදීම R කියලා. හරි. එතකොට T කියලා කියන්නේ පෘෂ්ඨික ආතති සංගුණකය. හරි. පෘෂ්ඨික ආතති සංගුණකය. R කියලා කියන්නේ බුබුලේ ආරය. හරි. ඕකනේ එතකොට අපේ කතන්දරේ. හරි. මූලික කතාව ඔන්න ඔය විදිහට තමයි. හරි. එතකොට මෙන්න මේකත් එක්ක තමයි මේ පරීක්ෂණයේ පදනම වෙන්නේ. හරිද? එතකොට දැන් අපිට මෙන්න මෙහෙම කතාවක් එනවා. දැන් මූලික සමීකරණයක් කියනවා. හරි වතුර ද්‍රවයක් තුල නිර්මාණය වෙන සබම්බුලක් ගත්තොත් එහෙම හරි ද්‍රවයක් තුල නිර්මාණය වෙන වාත බුබුලක් ගත්තොත් ඒ සබම්බුලක් නෙවෙයි වාත බුබුලක් ගත්තොත් ඩෙල්ටා P සමානයි 2යි T බෙදීම R කියලා. හරිද? එතකොට ඔය සමීකරණේ අපි පරීක්ෂණයක් මොකක් හරි විදිහට සැලසුම් කරනවා කියලා හිතන්නකෝ මෙන්න මේ ඩෙල්ටා P හොයාගන්න. හරි. ඩෙල්ටා P හොයාගන්න පරීක්ෂණයේ කොටසක් සැලසුම් කරොත් ඒත් එක්කම කවුද? මෙන්න මේ R හොයාගන්න පරීක්ෂණයක් සැලසුම් කරොත් එහෙම හරිද? ඒතර මෙන්න මේ නොදන්න පදේ කියන T අපිට හොයාගන්න පුළුවන් වෙනවා. හරි. ඕක තමයි කතාව. හරි. ඒ කියන්නේ අපිට P කියන්නේ පීඩන අන්තරය. හරි. T කියන්නේ පෘෂ්ඨිකාගත සම්මුණකේ R කියලා කියන්නේ මෙන්න මේ බුබුලේ ආරය. හරි. ඒක මෙන්න මේ R හොයාගන්න පරීක්ෂණයකුයි ඩෙල්ටා P හොයාගන්න පරීක්ෂණයකුයි මොකක් හරි ක්‍රමයකට අපිට සැලසුම් කරගන්න පුළුවන් නම් මෙන්න මේ T කියන පදේ හොයාගන්න පුළුවන්. හරිද? එතකොට ජේකබ් ක්‍රමයෙන් යන පරීක්ෂණේ හරි මූලික විදිහටම යන්නේ මෙන්න මේ R සොයා ගැනීමට සහ අනුරූප පීඩනාන්තරය හොයාගන්න. හරිද? එතකොට ජේකබ් ක්‍රමයේ ප්‍රැක්ටිකල් එකදී හරි අපි පරීක්ෂණයේ සැලසුම් කරන්න ඕනේ මෙන්න මේ පද දෙක හොයාගන්න අපිට පුළුවන් තරම් ලේසි වෙන විදියකට නිර්වද්‍ය වෙන විදිහකට ওই දෙක හොයාගන්න ඕනේ. හරි. ওই දෙක නිර්වද්‍යවම හොයාගන්න තරමට කවුරු නිර්වද්‍ය හොයාගන්න පුළුවන්ද? T කියන එක නා නිර්වද්‍යව හොයාගන්න ඕනේ. හරිද? හරි. එතකොට මූලික කරුණු ටික තියරි වලදී මේ ටික දන්නවනේ. හරි. ප්‍රශ්නයක් තියෙනම අහන්න. හරි. එතකොට මේ කතන්දරය අපි කොහොමද දන්නව? හරි. එහෙනම් අපිට ඊළඟ කතාවක් එනවා මෙන්න මේ R එහෙනම් මෙතන වාත මූලක් නිර්මාණය කරගන්න ඕනේ. හරිද? හරි. අපි හිතමුකෝ වාත මූලක් නිර්මාණය කරගන්නවා කියලා මෙන්න මේ වගේ නලයක කෙලවර. හරි. නලයක කෙලවර වාත මූලක් නිර්මාණය කරගත්තොත් එහෙම හරිද? ඊළඟට තේරුම් ගන්න ඕන දේ තමයි හරිද? අපිට පුළුවන් කිසියම් නලයක් ද්‍රවයක් තුල ගිල්ලලා හිටක්. හරිද? හරි. මේ තියෙන ද්‍රවයක් කියලා හිතන්න. හරි. මේ තියෙන ද්‍රවයක් මේ ද්‍රවය තුල නලයක් ගිල්ලලා තියෙනවා. හරි. මේ පැත්තෙන් වාතය ඇතුල් කරොත් එහෙම මේ ඇතුලේ පීඩනය වැඩි වෙන නිසා මෙන්න මේ විදිහට මෙන්න මේ නලයේ කෙලවර අපිට බුබුලක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඔන්න බුබුලක් නිර්මාණය කරගන්න පුළුවන්. තවදුරටත් මේ විදිහට වාතය ඇතුල් කරොත් එහෙම පීඩනය තවදුරටත් වැඩි වෙලා හරිද? හරි. මෙන්න මේ වගේ බුබුලක් නිර්මාණය වෙනවා. හරිද? හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි මොකද්ද? අපි දන්නවා හරිද? මෙන්න මේ ඩෙල්ටා P කියන පීඩනාන්තරය සමාන වෙන්නේ 2යි T බෙදීම R නිසා හරිද? අරය අඩු වෙන තරමට මොකක් වෙනවද? පීඩනාන්තරය වැඩි වෙනවා. හරි. ඒතකොට මෙන්න මේ වගේ තරක් කියලා කියන්නේ අරය අනන්තයක් වෙන අවස්ථාවක්. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ අවස්ථාවක් කියලා කියන්නේ හරි හරියටම බලන්න. මෙන්න මේ රතු පාටින් හදපු අවස්ථාව කියලා කියන්නේ නලයේ අරයයි මාවගේ අරයයි හරියටම සමාන වෙන අවස්ථාවක්. හරි. අපි හිතමුකෝ මේ නලයේ අරය සිම්පල් R කියලා. හරි. නලයේ අරය සිම්පල් R. මෙන්න මේ මාවගේ අරය කැපිටල් R. එහෙනම් මෙන්න මේ
අවස්ථාවේ විශේෂ ලක්ෂණය තමයි නලයේ අරයයි මාවකයේ අරයයි කියලා දෙන්න එකිනෙකට සමාන වෙන අවස්ථාව. හරි. දැන් මම මේ වාතු මූල නිර්මාණය වෙනකොට කාලයත් එක්ක අරය ප්‍රස්ථාරගත කරොත් එහෙම. හරි. මෙයා නිර්මාණය වෙනකොට කාලයත් එක්ක අරය ප්‍රස්ථාර කරගත්තොත් එහෙම. හරි වෙන්න කාලේ T හරි වෙන්න අරය R ආරම්භයේදී අනන්තයෙන් පටන් ගන්න. එහෙනම් අනන්තයෙන් පටන් ගන්නවා. හරි. වාතය ඇතුල් කරන්න මේ වගේ මාවකයක් නිර්මාණය වෙලා අරය අවමයකට ගිහිල්ලා ආයෙ මොකක් වෙනවද? අවමයකට ගිහිල්ලා එතනින් පස්සේ නැවත අරය වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ තවදුරටත් වාතය ඇතුල් කරොත් එහෙම අරය වැඩි වෙන්න පටන් ගන්නවා. හරි. එහෙනම් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. හරි. ඔන්න ප්‍රස්ථාරය. ඊට පස්සේ ආයෙ නැවත අරය අනන්තයක් වෙන්නේ මෙතන අධික වාත ප්‍රමාණයක් ඇතුල් වෙනවා. ඒක ප්‍රායෝගික නෑ ඒක. හරි. ප්‍රායෝගික අපිට හම්බෙන්නේ නැති තරම්. හරි. ප්‍රායෝගික හම්බෙන්නේ නැති තරම්. හරි. එහෙනම් තේරුම් ගන්න ඕනේ තමයි. හරිද? අපිට මෙන්න මේ අරය අවමයක් වන අවස්ථාව කියලා කියන්නේ යගේ පීඩන අන්තරය උපරිමයක් වන අවස්ථාව. හරි. තේරුම් ගන්නද? දැන් මේ තියෙන්නේ කාලයත් එක්ක ගත්තොත් ඩෙල්ටා P. හරි. මම මේ ඩෙල්ටා P අඳිනවා. හරි. එහෙනම් අරය අවමයක් වෙනවා කියලා කියන්නේ පීඩන අන්තරය මොකක් වෙනවද? සාමාන්‍ය වායුගෝලීය පීඩනාන්තරයක් නැති අවස්ථාවක ඉඳන් හරි මේ විදිහට පීඩනාන්තරය උපරිමයක් කරලා නැවත අඩු වෙන්න පටන් ගන්නවා. හරි. හරි. ඔන්න එහෙනම් පීඩනාන්තරය උපරිමයක් වෙන්නේ අරය අවමයක් වන අවස්ථාව. හරි. එහෙනම් විශේෂත්වය තමයි මෙන්න මේ කියන අවස්ථාවේදී මාවකයේ අරයයි නලයේ අරයයි කියන දෙන්න සමාන වෙනවා. හරිද? ඒ වගේම අන්න ඒ අවස්ථාවේදී පීඩනාන්තරයත් උපරිමයක් වෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ අවස්ථාව තමයි කිසියම් වාත බුබුලක් තිබුණොත් එහෙම වාත බුබුල හරි බිඳෙන අවස්ථාව. හරි බිඳෙන අවස්ථාව. හරි ඒක හේතුව විදිහට කියන්න පුළුවන්. මොකද බුබුලක් කරා පීඩනාන්තරයේ උපරිමයක් වුණාම තමයි ඒ වාත බුබුල හරි මෙන්න මේ නලයේ කෙළවරින් ගැලවිලා අයින් වෙන්න යන පුළුවන් අවස්ථාව. එහෙම නැත්නම් ඒ වාත බුබුල බිඳිලා ඉවත් වෙන්න පුළුවන් අවස්ථාව. පීඩනාන්තරයේ උපරිමයක් වන අවස්ථාව. හරි. හරි එහෙනම් මොකක්ද තේරුම් ගන්න තියෙන්නේ? කිසියම් නලයක් ද්‍රවයක් තුල ගිල්ලලා හරි වාතය ඇතුල් කරනකොට මෙතන හරි ද්‍රව බුබුලක් වාත බුබුලක් නිර්මාණය වෙනවා. හරි වාත බුබුලේ අරය ක්‍රමයෙන් වෙනස් වෙනවා. කිසියම් අවස්ථාවක් එනවා වාත බුබුලේ අරය නලයේ අරයට සමාන වන අවස්ථාවක්. හරි ඒ අවස්ථාවේ ලක්ෂණය මොකද්ද? අවමරයක් තියෙන අවස්ථාව, ඒ වගේම පීඩනාන්තරයේ උපරිමයක් වෙන අවස්ථාව. ඒතර අන්නේ උපරිමයක් වෙන අවස්ථාවේ මොකක් වෙන්න පුළුවන්ද? මේ වාත බුබුල බිඳෙන්න පුළුවන්. හරි ඔන්න කතාව. හරි එහෙනම් වාත බුබුල බිඳෙනවා කියලා හිතුවොත් එහෙනම් මොකක් වෙනවද? එහෙනම් අපිට මෙන්න මේ කොටස අපිට හම්බෙන්නේ නැහැ ප්‍රස්ථාරය. හරි උපරිමයක් වුණා වාත බුබුල බිඳුණා. හරි වාත බුබුල බිඳිලා ඉවත් වෙනවා. හරි මේ විදිහට බුබුලක් විදිහට ඉවත් වෙලා යනවා. එතකොට නැවත මොකක් වෙනවද? ආයත් වාත බුබුලක් මෙතන නිර්මාණය වෙනවා. ඒ බුබුලක් මොකක් වෙනවද? අර විදිහට පීඩනාන්තරයේ උපරිමයක් වුණාම බිඳිලා ඉවත් වෙනවා. හරි එහෙනම් ඔය විදිහට බුබුල මොකද්ද? ඒ කාලේ පැනපු ගමන් ආයෙ මොකක් වෙනවද? අලුතෙන් බුබුලක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. හරි. අලුතෙන් බුබුලක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. හරි මෙන්න මේ විදිහට. ඊළඟ ක්‍රම මොකක්ද? උපරිමයක් වුණාම ඉවත් වෙලා යනවා. ඉතින් මෙතන තියෙනවා අපිට මේක කඩේරකින් දාන්න පුළුවන්. මොකද මේ අවස්ථාව අපිට හම්බෙන්නේ නැහැ. හරි එහෙනම් මෙතනෙන් බුබුල බිඳෙනවා. ආයෙසරයක් මොකක් වෙනවද? අන්න අලුතෙන් ආපු සරයක් අරය වැඩි වගේ ඉඳන් ආයෙ නැවත අඩු වෙන්න පටන් ගන්නවා. දැන් දල අදහසක් විදිහට මෙන්න මේක මතක තියාගන්න. හරි. එහෙනම් මේ තියෙන බුබුලු ඉවත් වෙන අවස්ථාව. හරි. හරි එහෙනම් පරීක්ෂණයේ මූලික විදිහට යන්නේ ඔන්න ඔය බුබුලු ඉවත් කරගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේක බුබුලේ අරය වෙනස් කරගන්න පුළුවන් වෙන විදිහට අපිට පරීක්ෂණයක් සකස් කරන්න ඕන. මූලික විදිහට මතක තියාගන්න මෙන්න මේ කතාව එක පැත්තකින් අපි අරය R වෙච්ච හරි නලයේ අරයට සමාන අරයක් සහිත වාත බුබුලක් මෙතන නිර්මාණය කරගන්නවා කියලා. හරිද? එහෙනම් නිර්මාණය කරගන්නකොට පීඩන අන්තරයක් හට ගන්නවා. හරි. ඒතකොට මෙන්න මේ උපරිම පීඩන අන්තරය මට ලියා ගන්න පුළුවන් කවුරු කියලාද? ඩෙල්ටා P max කියලා. හරි. ඒතකොට විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මෙතන නලයේ අරේ මාවකයේ අරේයි සමාන වෙන අවස්ථාව නිසා මට මේ වෙලාව සලකන්න පුළුවන්. මෙන්න මේ R කියන පදේ කාර්ය සමානයි කෙලිම නලයේ අරයට සමානයි කියලා ගන්න පුළුවන්. හරි. නලයේ අරයට සමානයි කියලා ගන්න පුළුවන්. හරි. නලයට සමානයි කියලා ගන්න. ඒ නිසා අපිට කෙලිම මෙන්න මේ භාවිතා කරන නලයේ අරය කාර්ය සමානයි කියලා ගන්න පුළුවන්. මෙන්න මේ බුබුලේ අරයට සමානයි කියලා පරීක්ෂණය කරගෙන යන්න පුළුවන්. හරිද? එහෙනම් මට අවශ්‍ය වෙන්නේ නලයේ අරය මාවකයේ අරයට සමාන නිසා මොකක්ද ගන්න පුළුවන්ද? නලයේ අරය ගන්න පුළුවන් මාවකයේ අරය කියලා. හරි අනිත් එක තමයි පීඩනාන්තරේ නම් පීඩනාන්තරේ උපරිමයක් කරන අවස්ථාවම හරියටම
තෝරා ගන්න ඕනේ. හේතුව මොකද? පින්නන්තර උපරිමයක් කරන අවස්ථාව තමයි උගුල බිඳලා යන්නේ. හරි. ඔන්න ඔය මූලික කතා ටික දැනගන්න ඕනේ. හරි. එතකොට බලන්න දැන් පරීක්ෂණය කරන්න යනකොට හරි පරීක්ෂණය කරන්න යනකොට මෙන්න මේ කරුණු ටික හොයාගන්න පුළුවන් කියන විදිහට ඇටෝම සකස් කරන විදිහ. හරි. ප්‍රශ්නයක් මොන හරි තියෙන තියරි වල ජේගර් ක්‍රමයේ භාවිතයෙන් ද්‍රවිත පුෂ්ටිකාදිතය හොයන පරීක්ෂණයේදී හරිද? දැන් අපි මේ විදිහට ගන්න කේශික නලයක් තියෙනවානේ. මේ කේශික නලය අරගෙන මේ කේශික නලය අභ්‍යන්තරය හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. හේතුව මොකද්ද? හරි හදිස්සිය හරි මේ කේශික නලයේ මොන හරි අපද්‍රව්‍ය තිබුණොත් එහෙම ඒ අපද්‍රව්‍ය නිසා හරි පුෂ්ටිකාර්ථති සංගුණකයේ සඳහා ලැබෙන අගය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පරීක්ෂණයේදී කේශික නලය පිරිසිදු කරගන්න හරි අපි මුලින්ම කරනවා මොකද්ද? මේ කේශික නලය තනුක භස්ම ද්‍රාවණයකින් හොදනවා. හරි අපි හිතමු භස්ම ද්‍රාවණයක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට තනුක අම්ල ද්‍රාවණයක් දීලා තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා ගමු. හරි. තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන් භස්ම ද්‍රාවණය. ඊට පස්සේ සාමාන්‍ය ජලය. හරි. පිරිසිදු ජලය ගන්න පුළුවන්. හරි. නැත්නම් ජලය. හරි. ජලයෙන් හොදන්න පුළුවන්. හරි. එතකොට මේකෙදි අපිට පුළුවන් දැන් මේ කේශික නලයක් හොදනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේකේ කේශික සිදුරක් තියෙන්නේ. හරි. කුඩා සිදුරක් තියෙන්නේ. හරි. සැලකිලි ලොකු සිදුරක් නෙවෙයි. හරි. ලොකු නලයක් වුණා නම් සමහරට අපිට බුරුසුවක් දාලා මේක පිරිසිදු කරගන්න පුළුවන්. හරි. නමුත් මේක හැට පේන්නේ නැති තරම් හැට පේනවා. ඉතා කුඩා සිදුරක්. ඒ නිසා එතකොට මේක අපිට පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමය තමයි අපිට මෙන්න මේක ඇතුලේ තියෙන කේශික නලය හරහා හරි මෙන්න මේ ද්‍රාවණය ශීඝ්‍රයෙන් ගමන් කරන්න සැලැස්සුවොත් අපිට පුළුවන් මේ ඇතුළ හොඳට පිරිසිදු කරගන්න හොද ගන්න පුළුවන්. හරි. ඒකට අපිට පුළුවන් මොකක් කරන්නද? මෙන්න මේ නලය මෙන්න මේ ද්‍රාවණයට දාලා හරි මේ පැත්තෙන් අපිට රබර් බෝලයක් ලැබ් එකේ තියෙනවා. හරි චූෂණ පොම්පයක්. හරි. එක පැත්තකට රබර් බෝලයක් සම්බන්ධ කරලා මේ රබර් බෝලේ කීප සැරයක් අපිට හරි සංකෝචනය කරනකොට අපි දන්නවා මෙතන හරි මෙතන ඇතිවන පීඩනය අඩු වැඩි කිරීම නිසා මේ ද්‍රාවණය හරි මෙන්න මේ තනුක ද්‍රාවණය මෙන්න මේක හරහා ඉහළ පහළ ශීඝ්‍රයෙන් ගමන් කරන්න සලස්වන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ තියෙන හරි ද්‍රව්‍ය ටික හොඳට හේදිලා යනවා. හරි. ඒ විදිහටම පළවෙනිටම භස්ම ද්‍රාවණයෙන් ඊට පස්සේ තනුක අම්ල ද්‍රාවණයෙන් අන්තිමටම ජලයෙන් හොදලා දාන්න පුළුවන්. හරි. ආශ්‍රිත ජලය පාවිච්චි කරන්නේ නැහැ. මතක තියාගන්න අපි දාගන්නේ සාමාන්‍ය ටැප් ජලය. හරිද? හරි සාමාන්‍ය ජලය තමයි පිරිසිදු ජලය තමයි පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ තමයි මොකක් කරන්නද අපි ජේගර් ක්‍රමයේදී මෙන්න මේ නලය ජේගර් උපකරණ ඇටවුමට අපි සම්බන්ධ කරන්නේ. හරි. එතකොට ඕනෑම පරීක්ෂණයකදී පුෂ්ටිකාර්ථිත සොයන හරි මෙන්න මේ නලය පිරිසිදු කරන්න පාවිච්චි කරන්නේ භස්මයක් ඊට පස්සේ තනුක අම්ලයක් තනුක භස්මයක් සහ අම්ලයක් සහ ජලය. හරි මෙන්න මේ අණුපිළිවෙල තමයි පාවිච්චි කරන්නේ. හරි. පරීක්ෂණයක් කරනකොට මෙන්න මේ හරිද? දැන් එහෙනම් ජේකර් උපකරණ කට්ටලේ ගත්තාම හරි එක පැත්තකින් තියෙනවා මෙන්න මෙහෙම හරි ඔය වගේ නලයක් තියෙනවා. හරි ඊට පස්සේ මේ පැත්තේ අපිට කේතු ෆ්ලාස්කුවක් ජේකර් උපකරණ කට්ටලේ විශේෂ කොට තමයි මේ වම් පැත්තෙන් අරින්නේ. හරි හරි මේක අපිට දාගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට කුණීරයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි කුණීරයක් සම්බන්ධ කරලා තියෙනවා. ඊපස්සේ මෙතන කරාමයක් දාලා තියෙනවා. හරි මේ කරාමයෙන් පුළුවන් මෙන්න මෙතනින් ද්‍රවය පහළට ගන්න ශීඝ්‍රතාවය පාලනය කරගන්න. හරි ඊට පස්සේ අපිට මේකෙන් මේ විදිහට නලයක් අරගෙන හරි මේ පැත්තේ අපිට තියෙනවා බීකරයක් තියෙනවා. හරි මේ වගේ බීකරයක් තියෙනවා. ඊට මේ බීකරේ තියලා තියෙන්නේ හරි මේ බීකරේ තියලා තියෙන උස් පහත් කරන්න පුළුවන් ආධාරකයක් මත. හරි උස් පහත් කරන්න පුළුවන් ආධාරකයක් මත තියලා තියෙන්නේ මේ තිරස් මේසේ කියන්නේ. හරි උස් පහත් කරන්න පුළුවන් ආධාරකයක් තියෙනවා. හරි ගිය පාර පුෂ්ටිකාර්ථී ප්‍රැක්ටිකල් නැත්තම විභාගෙම ගන්නවොත් මේ සැරේ අපිට හරියට මේක කියන්න බෑ. නමුත් බැරි කෙනෙකුත් නැහැ ඉතින්. හරි බොහෝ දුරකින් එන්න තියෙන chance එක අඩුයි. හරි ඒගොල්ලෝ මේ තියෙන්නේ අපි කෙලවර සම්බන්ධ කරන නලය. හරිද? මේක තමයි අපි
ද්‍රවයේ කිල්ලන්නලේ තමයි මම මේ කෙලවර ලකුණු කරන්නේ. හරි. මේකේ ජලය දාලා තියෙනවා. දැන් ජලයේ පෘෂ්ඨිකාතිය හොයන්නේ නැහැ. හරි. ජලයේ පෘෂ්ඨිකාතිය හොයන්නේ නැහැ. හරි. එහෙනම් මෙන්න මේ කෙලවර තමයි අර වාත බුබුල නිර්මාණය වෙන්නේ. හරි. වාත බුබුල නිර්මාණය වෙන්නේ මෙන්න මේ කෙලවර. ඊට පස්සේ මෙන්න මෙතෙන් අමතරව තව අමතර කොටසක් සම්බන්ධ කරගන්න මෙන්න මෙහෙම එකක්. හරි. හරි අපි මෙතන මැනෝමීටරයක් සම්බන්ධ කරගන්නවා. හරි. මැනෝමීටරයක් සම්බන්ධ කරගන්න හේතුව තමයි මේකේ පීඩන අන්තරය හොයාගන්න. හරි. මැනෝමීටරයක් සම්බන්ධ කරගන්නේ පීඩන අන්තරය හොයාගන්න. හරි. මූලික කරුණු ඉතින් ඔච්චරයි. අවර ආධාරක දාලා මේක සම්බන්ධ කරගන්නවා ඇටෝම මේ විදිහට තියෙන විදිහට. හරි. ඔච්චරයි. හරි. මේකේ ජලය දාලා තියෙනවා. හරි. ජලයේ ගිල්ලපු නල කොටසක් තියෙනවා මෙතන. හරි. දැන් මේක අපිට රබර් බට් එකේ වගේ සම්බන්ධ කරන්න පුළුවන්. හරි. මේ කොටසට මේක රබර් බට් එකේ වගේ සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ මෙතන කේශික නලයක් අරගෙන කේශික නලයක් කියන්නේ 0.5ක් විතර වගේ විස්කම්භයක් තියෙන මිලිමීටර් තියෙන විස්කම්භයක් තියෙන නලයක් තමයි පාවිච්චි කරන්නේ. හරි. මෙන්න මේ කොටසට. හරි. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ කොටස මම ටිකක් විශාල කරලා අඳිනවා. හරි. මේ කොටස විශාල කරලා අඳිනවා මෙන්න මෙහෙම. හරි. ඉතින් මේ කොරවල පේන අර කලින් අපි අඳපු රූපෙම තමයි. හරි. මේ විශාල කරලා තියෙන්නේ. හරි. මේ තියෙන එතකොට නලයේ බිත්තිය. හරි. මේ තියෙන නලයේ බිත්තිය විශාල කරපු. ඊට පස්සේ මේ කෙලවර තමයි අර සබ බුබුල වාත බුබුල නිර්මාණය වෙන්නේ. හරි. මේ තියෙන නිර්මාණය වෙන වාත බුබුල. හරි. ඉතින් මේ හරහා තමයි පීඩනාන්තරය අපි මැන ගන්න යන්නේ. හරි. ඊට පස්සේ මේකට දානවා අපි හරි භූමි තෙල් වගේ ඝනත්වය අඩු ද්‍රවයක් දානවා. හරි භූමි තෙල් වගේ ඝනත්වය අඩු ද්‍රවයක් දානවා. ඒක මොනවද කතාව? හරි. හරි ඇටෝමේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? තේරිච්ච නැති තරක් කියන්නේ මේ ඇටෝමේ මෙන්න මේක කොටස් එච්චර සංකීර්ණයි තේරෙන්නේ නැති තරක් මොන හරි තියෙනවද? හරි ඒතකොට මේකදී අපි කරන්නේ මොකද්ද? කෙලවර වාත බුබුලක් නිර්මාණය කරගන්න ඇතුලේ පීඩනය මොකක් කරගන්න ඕනේ? වැඩි කරන්න ඕනේ. එහෙනම් ඇතුලේ පීඩනය වැඩි කරන්න පුළුවන් අපිට මෙන්න මෙතන ද්‍රවයක් දාන්න මෙන්න මේ ද්‍රවය මොකක් කරනවද ක්‍රමයෙන් පහළට ගලන්න සලස්සන්න පුළුවන්. එතකොට මේකේ බිඳුව ද්‍රවය එකතු වෙනවා කියලා කියන්නේ හරි ඇතුලේ පරිමාව මොකක් වෙනවද අඩු වෙනවා. වාත පරිමාව අඩු වෙනවා. ඒ ජලය එකතු වෙනවා. හරි වාත පරිමාව අඩු වෙන නිසා ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. පීඩනය වැඩි වෙන නිසා මේ ඇතුලේ පීඩනය වැඩි වෙලා හරිද මෙන්න මෙතනේ ක්‍රමයෙන් වාත බුබුලක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. හරිද ඊට පස්සේ තවදුරටත් අපි මෙතනේ ජලය පහළට වැටෙන සලස්සනකොට හරි මෙන්න මෙතන වාත බුබුලක් නිර්මාණය වෙලා හරිද ඒ වාත බුබුලු මෙන්න මේ විදිහට බිඳු විදිහට හරි බුබුලු විදිහට ඉවතට ගමන් කරන්න පටන් ගන්නවා. හරි එහෙනම් බුබුලු නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒතර නිදහස් වෙන්න පටන් ගන්න අවස්ථාව මම කියව මොකද්ද? කලින් කියව විශේෂ අවස්ථාවක් මොකද්ද? මෙන්න මේ හරහා පීඩනාන්තරය උපරිමයක් වෙච්ච අවස්ථාවේ තමයි මේ බුබුලු නිදහස් වෙන්නේ කියලා. හරි අන්න ඒ අවස්ථාවේදී විශේෂයෙන් කිව්වා සිම්පල් ආර් කියන එක කැපිටල් ආර්ට හරියටම සමාන වෙනවා කියලා සැලකනවා කියන්නේ. හරිද? එතකොට එහෙනම් ඒ වෙලාවේදී මෙන්න මේ මැනෝමීටරේ පාඨාංකය ගන්න ගියොත් එහෙනම් මැනෝමීටර එක පැත්තක ද්‍රව මට්ටම උඩ යනවා අනිත් පැත්තේ ද්‍රව මට්ටම පහළ යන්න ඕනේ. හරි. එහෙනම් මේ පහළ යන හේතුව තමයි හරිද? ඇතුලේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා මේ වෙලාවේ වැඩි. හරිද? ඒ හිතන්න දැන් අපිට කියන්න පුළුවන් හරි දැන් බුබුලක් නිර්මාණය වෙනකොට බුබුලක් නිරල යන්නේ හරි බුබුලක් නිරල යන්නේ කොයි පැත්තටද පීඩනය අඩු පැත්තට. එහෙනම් මේ පැත්තේ වැඩි පීඩනයක් තියෙනවනේ මේ පැත්තේ අඩු පීඩනයක් තියෙනවා. හරි අපි දන්න සරල කතාවක්. හරි බුබුලක් නිරන්නේ පීඩනය අඩු පැත්තට. හරි එහෙනම් මෙතනත් මොකක් වෙනවද? මෙන්න මේ බුබුලේ එළිය පීඩනය අඩු වෙන්න ඕනේ ඇතුලේ පීඩනය වැඩි වෙන්න ඕනේ. හරි එහෙනම් මේ වැඩි පීඩනය නිසා මේ ද්‍රව මට්ටම යූනලේ ද්‍රව මට්ටම ගත්තොත් එහෙම නැත්නම් මේ මැනෝමීටරේ ද්‍රව මට්ටම ගත්තොත් එක බාහුවක ද්‍රව මට්ටමේ පීඩනය වැඩි වෙනවා අනිත් පැත්තේ ද්‍රව මට්ටම පහළ යනවා පීඩන අන්තරයක් ගොඩ නැගෙනවා. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ කියන මැනෝමීටරේ තියෙන ද්‍රව මට්ටම් අතර වෙනස. හරි ද්‍රව මට්ටම් අතර වෙනස දැනගන්න පුළුවන් නම් සිම්පල් h කියලා. හරිද? සිම්පල් h හරි කැපිටල් h හරි කියලා අපිට දැනගන්න පුළුවන් නම් අපිට පුළුවන් මෙන්න මේ කියන්නේ ඇතුළත සහ මොකද වායුගෝලයේ අතර පවතින පීඩන වෙනස. හරි මොකද මෙතන තියෙන වායුගෝලීය පීඩනය ϕ. හරි මේ මෙන්න මෙතන කියවෙන්නේ මොකද්ද? මෙන්න මේ බුබුල ඇතුලේ තියෙන පීඩනය. හරි ඔච්චරයි කතාව. හරි තේරුම් ගන්නකො. හරි ඊට පස්සේ දැන් එහෙනම් අපි සමීකරණයක් දාන්න යන්නේ කොතනද? සමීකරණයක් දාන්න යන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය හරහා පවතින පීඩන අන්තරය. හරි වක්‍ර පෘෂ්ඨය හරහා පවතින පීඩන අන්තරය. හරි
එහෙනම් මම මෙතන ඉඳන් මෙන්න මේ ද්‍රව මට්ටමේ ඉඳන් මෙන්න මේ කෙළවරට පවතින උස. හරි. එහෙනම් මේ බුබුල නිර්මාණය වෙන කෙළවරට පවතින උස මම ගන්නවා කැපිටල් H කියලා. හරි. මේ ටික ගන්නවා කැපිටල් H කියලා. මෙතන සිම්පල් H දාගත්ත නිසා. හරි. ඊට පස්සේ මෙන්න මේ භාවිතා කරපු ද්‍රවයේ ඝනත්වය මම ගන්නවා කවුරු කියලාද? රෝ කියලා. හරි. රෝ කියලා ගන්නේ භාවිතා කරපු ද්‍රවයේ ඝනත්වය. හරි. එහෙනම් ද්‍රව පෘෂ්ඨයේ නම් පවතින උස කැපිටල් H, ද්‍රවයේ ඝනත්වය රෝ, වායු වල පීඩනය ගන්නවා කවුද? ෆයි කියලා ගන්නවා. හරි. ඒ වායු වල පීඩනය ගාම මෙතනක් තියෙනවා. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මට ලියා ගන්න පුළුවන් මෙන්න මේව කතාව. හරි. එතකොට මෙන්න මේ මට්ටම. හරි. මෙන්න මේ මට්ටම කියලා ගන්න. මෙන්න මේ මට්ටමේ පීඩනය. හරි. මම ඇතුලේ පීඩනය ගන්නම් P1 කියලා. පිටත පීඩනය ගන්නම් කවුරු කියලාද? P2 කියලා. හරි. හරි. මට ලියා ගන්න පුළුවන් P2 කියන එක නා P2 සමානයි කවුද? වායුගෝලීය පීඩනයේ ධන ද්‍රව කන්දෙන් ඇති කරන පීඩනය. H rho g. එහෙනම් මට ලියනවා P2 සමානයි phi ධන capital H rho g කියලා ලියා ගන්න පුළුවන් P2 සඳහා ප්‍රකාශනය. හරි. ඊට පස්සේ P1 කියන්නේ කවුද? P1 කියලා කියන්නේ මෙන්න මේ බුබුල ඇතුලේ තියෙන පීඩනය. හරි. බුබුල ඇතුලේ තියෙන පීඩනය කියලා කියන්නේ බුබුල ඇතුලේ තියෙන පීඩනය කියලා කියන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන වාතයේ හැමතැනම පීඩනය මොකක් වෙනවද? සමානයි. හරි. මේ හැමතැනම වාත පීඩනය සමානයි. හරි. ඒකද වාතයේ පීඩනය හැමතැනම සමාන නිසා. හරි. එහෙනම් මේ ඇතුලේ පීඩනය කියලා කියන්නේ මෙන්න මේ P1 පීඩනය. හරි. එහෙනම් මට ලියා ගන්න පුළුවන් P1 පීඩනය සමානයි. හරි. මෙතන වායුගෝලීය පීඩනය. හරි. බලන්න. එහෙනම් මෙතන ද්‍රව කඳක් තියෙනවා. හරි. මෙතන ද්‍රව කඳක් තියෙනවා. එහෙනම් මට ලියා ගන්න පුළුවන් phi ධන simple H. එහෙනම් මෙන්න මේ භාවිතා කරපු ද්‍රවයේ ඝනත්වය භූමි තෙල ඝනත්වය D නම් H dg කියලා. හරි. ඔන්න ඒ පීඩනයක් ලියාගත්තා. හරි. එහෙනම් දැන් දන්නා කොහොමද? මෙන්න මේ නිර්මාණය වෙච්ච මාවකේ ඇතුලේ පීඩනය P1, එළියේ පීඩනය P2. හරි. එහෙනම් මට දැන් ලියන්න පුළුවන් පීඩන අන්තරය සඳහා ප්‍රකාශනයක්. හරි. පීඩන අන්තරය සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් කවුද? P1 ඍණ P2 සමානයි ඩෙල්ටා P. ඔන්න වැඩි. හරි. එහෙනම් බලන්න P1 ට P2. හරි. P1 ගෙන් P2 අඩු කරපුවම අපිට එනවා ප්‍රකාශනයක්. H dg ඍණ H rho g. හරි. එතකොට මේ පීඩන අන්තරය හරියටම සමාන වෙනවා කාටද? බුබුල හරහා පවතින පීඩන අන්තරය. එහෙනම් ලියන්න පුළුවන් 2t බෙදීම සිම්පල් r කියලා. එයි මම මේ සිම්පල් r දාගත්තේ නලයේ අරේ මාවගේ අරේ මේ වෙලාවේ සමාන වෙන නිසා. හරි. ඔන්න කතාව. හරිද? එහෙනම් අපි නොදන්න පද විදිහට තියෙන මොනවද? h දන්නේ නැහැ. හරි. h හොයා ගන්න පුළුවන් මිනුමක් අරගෙන. හරි. ඊට පස්සේ කැපිටල් h හොයා ගන්න පුළුවන් මෙන්න මේ නලයේ ගිල්ලා තියෙන ගැඹුර. හරි. ඒතකොට මෙතන මේ මාවගේ අරේ එච්චර හිතන්න යන්න ඕනේ නැහැ. අපි h කියන එක නා කෙලිම නලයේ කෙළවරට ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් තියෙන උස වැන ගන්න තියෙනවා. හරිද? D සහ G, D සහ ρ කියලා දෙන්න අපිට දත්තයක් විදියට දෙනවා ජලයේ ඝනත්වය සහ භූමි තල ඝනත්වය. හරි. මේ දෙක දුන්නා. හරි. R කියන එක නා අපිට මැන ගන්න පුළුවන් කවුරු පාවිච්චි කළාද මේ කේශික නලයක්. හරිද? චලනනික්ෂ පාවිච්චි කළා මෙන්න මේ විස්කම්භය මැනගෙන එකෙන් අරේ ගන්න පුළුවන්. එහෙනම් නොදන්න පදේ වෙච්ච කවුද? T හොයා ගන්න පුළුවන් පරීක්ෂණය. හරි. ඔන්න කතාව. හරි. එහෙනම් ඔන්න පරීක්ෂණය. ඒක අපිට තියෙන කවුද? හරි. H dg. හරි. අපි ගත්තේ P1 ඍණ P2 නේ. හරි. P1 ඍණ P2. ඇතුලේ පීඩනයෙන් අපි අඩු කරනවා එළියේ පීඩනය. එතකොට නමකද පීඩන අන්තරය. හරි. HDG ඍණ capital H rho g සමානයි 2t බෙදීම සිම්පල් r. හරි. මෙන්න මේ සමීකරණයට පද ටික ආද කරපුවම දත්තර එක දැම්මම t හොයා ගන්න පුළුවන්. හරි. ඔන්න කතාව. හරි. මූලික කතාව තේරුණාද මේකේ වෙන දේ? හරි. මේ කියන්නේ මේ වෙන කතාව තේරුණාද කියන්නේ මෙතන එනවා. හරි. එහෙනම් පරීක්ෂණයක තව ටිකක් අපි කරන්න යනකොට අපි හිතමුකෝ නිකන් දැන් මේකේ මූලික ගණන් හදන විදිය දැන් ගණිතමය සූත්‍රය අරන් ඉවරයිනේ. හරි. පරීක්ෂණය කරන්න යන විදිය තව ටිකක් විස්තර කරොත් හරිද? එහෙනම් අපි පරීක්ෂණය කරනකොට හරි. එහෙනම් අපිට අවශ්‍ය උපකරණ තමයි ජේගර් ඇටෝම් කට්ටලය ඕනේ. හරි. ජේගර් උපකරණ කට්ටලය ඕනේ. හරිද? ඊට පස්සේ භූමි තෙල් විදිහට ගන්න ඝනත්වය අණු ද්‍රවයක් ඕනේ. මෙතෙන් ජලය ඕනේ. උස් පහත් කරන්න පුළුවන් ආධාරකයක් ඕනේ. හරිද? ඒතර මේ ඔක්කොම සම්බන්ධ කරගන්න පුළුවන් වෙන විදිහට ආධාරකයකුත් ඕනේ. හරි. සම්බන්ධ කරන විදිහ පෙන්නලා නැහැ. හරි. ආධාරකයකින් මේක සම්බන්ධ කරන්න ඕනේ. හරි. හරි. ආධාරකයකින් සම්බන්ධ කරන්න ඕනේ. හරි. මේක දාලා සම්බන්ධ කරන්න පුළුවන් ආධාරකයකින්. හරි.
ඊට පස්සේ හරි මේකට ජලය දාලා තියෙන්නේ. හරි ඕන අපිට උෂ්ණත්වමානයක් පාවිච්චි කරලා මෙන්න මේ ද්‍රවයේ උෂ්ණත්වය මැන ගන්න පුළුවන්. මොකද පෘෂ්ටිකාර්තිය ප්‍රකාශ කරන්නේ කොහොමද? කිසියම් උෂ්ණත්වයකට අදාළව හරි උෂ්ණත්වයකට අදාළව මෙතන කේශික නලයක් ගන්නවා. ඒ නලයේ කෙලවර තමයි අපි බුබුලක් නිර්මාණය කරන්නේ. ඔන්න ඒකට අවශ්‍ය උපකරණ ටික හරි ඔන්න ඔය ටික තියෙන්න ඕනේ. හරි ජේකර උපකරණ කට්ටලේ. එතකොට මේක තමයි අපි ද්‍රවය දාන්නේ. හරි කිසියම් ජලය හරි මොනවා ද්‍රවයක් දානවා. මෙතන ජලය තමයි පාවිච්චි කරන්නේ. ජලය දාලා හරි කරාමයේ හැමින් විවෘත කරනවා. කරාමයේ හැමින් විවෘත කරනකොට මෙතන බිඳු බිඳු ජලය බිඳු එකතු වෙනවා. හරි පීඩනය වැඩි වෙනවා. මෙතන අපිට පේනවා හැමින් බුබුලු නිදහස් වෙන අවස්ථාව. කියන වේගයෙන් බුබුලු නිදහස් වෙන අවස්ථාවක් නේ අපිට හොයාගන්න පුළුවන් වෙන විදිහට බුබුලු සෙමෙන් නිදහස් වෙන අවස්ථාවක් දක්වා මොකක් කරනවා? මෙන්න මේ T කියන කරාමයේ සීමාල් කරනවා. හරි. ඒතර කිසියම් අවස්ථාවකදී හරිද වෙන්නේ මොකද්ද? මෙතන බුබුලු නිදහස් වෙනකොට අපිට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ ද්‍රව මට්ටම් අතර වෙනසක් පේන්න පටන් ගන්නවා. හරිද? ද්‍රව මට්ටම් අතර වෙනසක්. ඉතින් අපිට පේනවා මේ ද්‍රව මට්ටම පහළ යනවා, මේ ද්‍රව මට්ටම ඉහළ යනවා. හරි ඉහළ ගිහිල්ලා උපරිමයකට යනවා. හරි උපරිමයකට ගිහිල්ලා බුබුලක් නිදහස් වෙනවත් එක්කම නැවත මේ ද්‍රව මට්ටම පහළ යනවා. හරි එතකොට මේක අපේ ස්ථිරාවරාගයක් නිරීක්ෂණය වෙන්නේ නැහැ නේ. හරි දැන් අපි බුබුලු නිදහස් වෙනවා කියලා කියන්නේ හරි බුබුලු නිදහස් වෙනවා කියලා කියන්නේ මෙතන ද්‍රව මට්ටම උඩ පාතේ යන්න ඕනේ. හරි උඩ පාතේ යන්න ඕනේ. ඒතර මොකක් වෙනවද? මෙන්න මෙතන ද්‍රව මට්ටම ඉහළ ගිහිල්ලා බුබුලක් නිදහස් වෙනකොට නැවත පහළ යනවා. හරි ඒතර පාඨාංක විදිහට ගන්නවනේ මොකද්ද? මෙන්න මෙතන පාඨාංකය. හරි දකුණු පැත්තේ බාහුවේ තියෙන හරි අවම උස. හරි අවම උසට අදාළ පාඨාංකය. හරි අවම උසට අදාළ පාඨාංකය මෙන්න මෙත් පැත්තෙන් ගන්න මොකද්ද? උපරිම උසට අදාළ. හරි උපරිම උසට අදාළ පාඨාංකය. හරි එතකොට මේ පැත්තෙන් උපරිමය හොයා ගන්න, මේ පැත්තෙන් අවම හොයා ගන්න. හරි එතකොට මේ පැත්තේ උපරිමයක් වෙන අවස්ථාව කියන්නේ මේ පැත්තේ අවමයක් වෙන අවස්ථාව. හරි එතකොට ඔය පාඨාංක දෙක අතර වෙනස කියලා කියන්නේ මෙන්න මේ සිම්පල් h ට සමානයි. හරි එතකොට අපිට පුළුවන් මේකක් නිවැරදිවම වයින්න නම් හරි මේකක් චලාන වික්ෂය පාවිච්චි කරලා මෙන්න මේක මැන ගන්න පුළුවන්. හරි චලාන වික්ෂය පාවිච්චි කරලා චලාන වික්ෂය මෙන්න මේ වම් පැත්තේ බාහුවට නාභිගත කරගත්තොත් එහෙම හරි වම් පැත්තේ බාහුවට අපි නාභිගත කරගත්තොත් අපිට මෙන්න මේ විදිහට ද්‍රව මාවකයේ ඇත්තටම මෙතන තියෙන්නේ පහළට අපිට මෙන්න මේ වගේ මාවකයක් නිරීක්ෂණය වෙනවා. හරි වම් පැත්ත නාභිගත කරගත්තොත්. හරි. ඒතර මෙන්න මේ වම් පැත්ත නාභිගත කරගන්නකොට අපිට යටිකුරු වෙච්ච ප්‍රතිබිම්බයක් පේනවා. හරිද? ඒතර අන්නේ මාවකයේ පතුල තිරස් කම්බි වලට සම්පාත කරගන්න පුළුවන්. හරි. දර්ශන පතේ පේන තිරස් හරස් කම්බි. හරි තිරස් හරස් කම්බි වලට සම්පාත කරලා හරි එක පාඨාංකයක් ගන්නවා. හරි. ඊට පස්සේ දකුණු පැත්ත ගත්තාම හරි මෙන්න මෙතන නාභිගත කරලා අපිට මෙතනත් පේනවා. හරි. හරි එතන මොකක් කරනවද අපි මේ විදිහට තිරස් හරස් කම්බියට සම්පාද කරලා එතන පාඨාංකයක් ගන්නවා. හරිද? එතකොට චලානීක්ෂයේ සිරස් පරිමාණය පාවිච්චි කරලා මෙන්න මේ උපරිම උස මැන ගන්න පුළුවන්. සිම්පල් h කියන එක. හරි. ඔන්න ඊළඟ කතාව. එහෙනම් ඊළඟට මොකක්ද වෙන්න ඕනේ? ඊළඟට ගන්න ඕන මිනුම තමයි මෙන්න මේ h කියන මිනුම. හරි h කියලා කියන්නේ මෙන්න මේ නලය කොච්චරක් අපි පහළට ගිල්ලා තියනවද කියන එක. හරිද? හරි. එතකොට ඒකලත් අපි පාවිච්චි කරනවා දැන් අපිට ද්‍රව පෘෂ්ඨය හඳුනා ගන්න අමාරුයිනේ. හරි. මෙන්න මේ ද්‍රව පෘෂ්ඨය හරියටම හඳුනා ගන්න අමාරුයි. පොතවල තියෙන. මොකද මේ ද්‍රව පෘෂ්ඨය නැවෙන්න පුළුවන්. හරි පෘෂ්ඨිකාර්ත නිසා මෙන්න මෙහෙම. හරි. ඒකට අපි කරන්නේ මෙන්න මේ ගිල්ලන නලයට අපි සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ වගේ නවපු දර්ශක තුනක්. හරි දර්ශක තුනක්. මේ දර්ශක තුන අපිට සම්බන්ධ කරන්න පුළුවන් රබර් පටියක් දාලා මෙන්න මේ නලයට සම්බන්ධ කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙන්න මේ නලයට හරි මෙන්න මේ විදිහට නවපු දර්ශක තුනක් අරගෙන රබර් බෑන්ඩ් එකකින් මෙන්න මේ නලයට සම්බන්ධ කරනවා. මේක උස් පහත් කරන්න පුළුවන් ආධාර කියන්නේ. ඒක උස් පහත් කරන්න පුළුවන් ආධාර කියන්නේ නිසා මෙන්න මේ දර්ශකයේ තුඩ හරිද? මෙන්න මේ ද්‍රව පෘෂ්ඨයේ ස්පර්ශ වෙනකන් හිමින් සීරුමාරු කරනවා. හරි. එතකොට මෙතන තියෙනවා මේ උස් පහත් කරපු ආධාරකය මෙතන නට් එකක් තියලා මේ නට් එක කරකවන මෙයා උඩ පහත යනවා. හරි. යන්තමින් ස්පර්ශ වෙන විදිහට සකස් කර ගන්නවා මෙන්න මේ ද්‍රව මට්ටම. හරි. ඊළඟ ද්‍රව මට්ටම සම්බන්ධව තියෙන්නේ ස්පර්ශ වෙන මෙන්න මේ දර්ශක තුල කෙලවරට. හරිද? ඒ නිසා දැන් අපි පාඨාංක අරන් ඉවරුනාට පස්සේ ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ උස් පහත් කරන්න පුළුවන් ආධාරකේ පාත් කරලා මෙන්න මේ ජල බීකරය අයින් කරනවා. හරි. ජල බීකරය සම්පූර්ණයෙන්ම පහත් කරනවා. හරි. පහත් කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මේ දර්ශක තුඩ විතරයි. හරි. දර්ශක තුඩ විතරයි. ඊට පස්සේ මොකද කරන්නේ?
මෙන්න මේ දර්ශක තුනට නාභිගත කරනවා අපේ චලන වික්ෂය. හරි චලන වික්ෂය නාභිගත කරලා මෙන්න මේ දර්ශක වල නිරීක්ෂණය කරනවා. හරි නිරීක්ෂණය කරනකොට අපිට පේන්නේ මොකද්ද මෙයාගේ යටිකුරු එක උඩුකුරු වෙලා පේනවා. හරි එහෙනම් අපිට දර්ශන පතේ තුල කොහොමද පේන්නේ? හරස් කම්බි පේනවා. හරි හරස් කම්බි වල මෙන්න මේ දර්ශක තුල උඩුකුරු වෙලා පේනවා. හරි. එහෙනම් මොකද කරන්නේ? මේ තිරස් හරස් කම්බි වලට සම්පාත කර ගන්නවා දර්ශක තුල. හරි. දර්ශක තුල සම්පාත කර ගන්නවා. දර්ශක තුල සම්පාත කරගෙන අපි පාඨාංකයක් කියවගන්න. අපි රීඩින් 1 එක කියමු. හරි. හරි. සිරස් පරිමාණි පාඨාංකයක් කියවගන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ බීකරේ සම්පූර්ණ ඉවත් කරපුවම අපිට හම් වෙනවා මෙන්න මේ නලයේ කෙලවර. හරි. නලයේ කෙලවර පාඨාංකය. හරි. අපි හිතමුකෝ මේ තියෙන්නේ අපි භාවිතා කරපු නලයේ කෙලවර කියලා. හරි. ඒක මේ කෙලවර නාභිගත කරගන්නවා චලන වික්ෂය පාවිච්චි කරලා. හරි. චලන වික්ෂය පාවිච්චි කරලා කෙලවර නාභිගත කරගන්නවා. එතකොට අපිට පේනවා හරස් කම්බි තියෙන දර්ශන පතේ මෙන්න මෙහෙම කේශික නලයේ කෙලවර නිරීක්ෂණය වෙනවා. හරි. මෙන්න මේ තිරස් කම්බි වලට මේ කෙලවර සම්පාද කරලා ඊළඟ පාඨාංකය ගන්නවා රීඩින් 2 කියලා. හරි. හරි. එහෙනම් මේ රීඩින් 1 එකයි රීඩින් 2 එක අතර වෙනස කියලා කියන්නේ මෙන්න මේ තුඩ තියෙන පවතින මට්ටම සහ මෙන්න මේ නලයේ කෙලවර පවතින මට්ටම අතර පවතින පාඨාංක මේ දෙක අතර වෙනසෙන් ගන්න පුළුවන් මෙන්න මේ ගිල්ල තියෙන උස h කියන එක. හරි. ඔන්න කතාව. හරි. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ උස නිර්වද්‍යව ගන්න පුළුවන්. හරිද? ඊළඟට මෙන්න මේ මැනෝමීටරේ ද්‍රව කඳන් අතර උස ගන්න පුළුවන් h කියන එක වෙනම ගන්න පුළුවන්. හරි. ඔන්න මිනුම් දෙකක් ගත්තා. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා h කියන එක සහ කැපිටල් H කියන එක මේ දෙන්න හොයාගත්තා. හරි. ඊළඟට මොකක්ද අපි පරීක්ෂණයේ තියෙන්නේ? ඊළඟට තියෙන්නේ කවුරු හොයාගන්න එකද? ඊළඟට තියෙන්නේ නලයේ අරේ හොයාගන්න එක. හරි. නලයේ අරේ නම් මෙන්න මේ කෙලවර කේශික නලයේ අරේ හොයාගන්න ඕනේ. හරි. හරි. එහෙනම් අපිට මෙන්න මේ ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන හරි අපි නලයේ කෙලවරනේ නිර්මාණය වෙන්නේ ද්‍රවමාවකේ. හරිද? එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ නලය ගත්තාම අපි දැන් බිත්ති ඝනකම තියෙන නලයක් පාවිච්චි කරොත් එහෙම ලොකු බිත්ති ඝනකමක් තියෙන නලයක් පාවිච්චි කරොත් එහෙම මේ බුබුල නිර්මාණය වෙන්නේ මෙන්න මේ ඇතුල් කෙලවරේද එහෙම නැත්නම් මෙන්න මේ එළියේ විස්කම්භය හරහාද කියන එක ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අභ්‍යන්තර විස්කම්භයකුත් තියෙනවා බාහිර විස්කම්භයකුත් තියෙනවා. හරි. ඒ නිසා අපි විශේෂයෙන් මොකක් කරනවද? මෙන්න මෙතෙන්න ගන්න නල කොටස මෙන්න මේ විදිහට කපලා අපි කෙලවර තියුණු කරගන්නවා. හරි. කෙලවර තියුණු කරගන්නවා. හරි. තියුණු කරගත්තාම අපිට හරියටම කියන්න පුළුවන් මේ බුබුල නිර්මාණය වෙන්නේ අභ්‍යන්තර අරය හරහාම තමා කියලා. අභ්‍යන්තර විස්කම්භයේම තමයි මේ බුබුල නිර්මාණය වෙන්නේ කියලා. හරි. එහෙම නැත්නම් අපිට මොකක් කරන්න පුළුවන්ද? මේ විදිහට උල් කරන්නේ නැත්නම් තියුණු කරන්නේ නැත්නම් තුනී බිත්ති සහිත නලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් තුනී බිත්ති සහිත නලයක් පාවිච්චි කරොත් එහෙම අපිට අභ්‍යන්තර විස්කම්භයයි බාහිර විස්කම්භය අතර ලොකු වෙනසක් එන්නේ නැහැ. අපිට පුළුවන් අභ්‍යන්තර විස්කම්භයයි බාහිර විස්කම්භයයි කියන වෙනුවට හරිද? අපිට අභ්‍යන්තර විස්කම්භයව සලකන්න පුළුවන්. හරිද? තුනී බිත්ති ගත්තොත් ඒත් ගැටලුවක් නැහැ. තුනී බිත්ති ගන්න බැරි නම් අපි මෙන්න මේ නලය ටිකක් තියුණු වෙන විදිහට මේ විදිහට ඇල කැපුමක් දාලා පාවිච්චි කරන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ අරය මැන ගන්න ඕනේ. හරි. විස්කම්භය මැන ගන්න ඕනේ. D කියන එක කරා. අපි හිතමුකෝ D dash කියන. හරි. එන එකට මොකද කරන්නේ? ආයෙත් චලන වික්ෂයම අරගෙන හරි. චලන වික්ෂයම අරගෙන හරි. හරි. ඒතකොට අපි ආධාරකයක් අරගෙන මෙන්න මේ කේශික නලය තිරස්ස සවි කරනවා. හරි. තිරස්ස සවි කරනවා කේශික නලය. හරි. ඊට පස්සේ චලන වික්ෂය අරගෙන හරි. චලන වික්ෂය අරගෙන හරි නිරීක්ෂණය කරනවා හරස් කම්බි වලින්. හරි. හරස් කම්බි වලින් නිරීක්ෂණය කරනකොට හරි දර්ශන පතය තුල අපිට පේන අවස්ථාවක් එනවනේ. හරි. ඒ අවස්ථාවක් එනවා මේකේ එක පැත්තක් අපි සම්පාත කරගන්නවා කාටද? එක පැත්තක් සම්පාත කරනවා සිරස් කම්බි වලට. අනිත් පැත්ත සම්පාත කරගන්නවා මෙයාගේ තිරස් කම්බි වලට. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ y1 කියලා. හරි. මේ y1 කියලා ගන්නවා. එතකොට දැන් අපි හිතන්නේ මේ දැන් අපිට එකපාරම විස්කම්භය සඳහා පාඨාංග දෙකක් ගන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ හරස් කර විස්කම්භය. හරිද? ඒතර මේ තියෙන්නේ සිරස් කම්බිය. එහෙනම් ওই සිරස් කම්බිය දකුණු පැත්තට චලනය කරලා දකුණු පැත්තත් එක්ක සම්පාද කරගන්න පුළුවන්. හරි. මේ යට තියෙන කම්බිය උඩට චලනය වෙන විදිහට සීල් මාරු කරලා වෙන මේ ඉහළ පෘෂ්ඨයත් එක්ක සම්පාද කරගන්න පුළුවන්. හරි. මේ විදිහට අභ්‍යන්තර විස්කම්භය වයින් යන අවස්ථාව.
එතකොට අපි අවස්ථා දෙකකින් මෙයාගේ මධ්‍යස්ථ විස්කම්භය ගන්න යනවා. හරි එහෙම හිතන්නකො. හරි එතකොට මේ සිරස්කම්භය එක පැත්තකට සම්පාත වෙනවා. තිරස්කම්භය අනිත් පැත්තට සම්පාත වෙනවා. හරිද? එතකොට මේ සිරස්කම්භයම එයාගේ ප්‍රතිවිරුද්ධ විස්කම්භයට සම්පාත වෙනවා. හරිද? මේ තිරස් හරස්කම්භය එයාගේ ප්‍රතිවිරුද්ධ පැත්තට සම්පාත වෙනවා. එතකොට මේකෙන් අපිට ගන්න අපි හිතමුකෝ සිරස් පරිමාණයේ පාඨාංකය මම ගන්නවා x1 කියලා. හරි? තිරස් පරිමාණයේ පාඨාංකය ගන්නවා y1 කියලා. ඔන්න එතකොට එකපාරම පාඨාංක දෙකක් කියව ගන්නවා. හරි? සිරස් කම්බියක් එක පැත්තකට සම්පාතයි, තිරස් කම්බිය අනෙක් පැත්තට සම්පාතයි. ඊට පස්සේ ඊළඟ සීරුම අවස්ථාවට ගන්න ගිහිල්ලා හරි අපිට පුළුවන් මොකද්ද? මෙන්න මේ y2 කියන පාඨාංකය ගන්න පුළුවන්. හරි? අපි හිතමු මෙන්න මෙහෙම කතාවක්. හරි? ඒතර y අක්ෂයෙන් අපිට අදාළව හරි ඒක අපිට ගන්න පුළුවන් නේද? මෙන්න මේ පිළිතුමට අදාළ පාඨාංකය තමයි x1 කියලා ගත්තේ. මේ පිළිතුමට අදාළ පාඨාංකය තමයි x2 කියලා ගත්තේ. හරි? මෙන්න මේ පාඨාංකය තමයි අපි y1 කියලා ගත්තේ. මේ පාඨාංකයට අදාළ පිළිතුම තමයි y2 කියලා ගත්තේ. හරිද? එතකොට අපිට විස්කම්භය ගන්න පුළුවන්. හරි? මේ අතර වෙනසෙන්. හරි? මේ අතර වෙනසෙන්. හරි ලියන්න පුළුවන් එහෙනම් y2 ඍණ y1 කියලා කියන්නේ එක විස්කම්භයක්. හරි? ඊට පස්සේ x2 ඍණ x1 කියලා කියන්නේ අනෙක් විස්කම්භය. ඒ දෙන්න දෙකට බෙදලා ගත්තොත් එහෙනම් මොකද? මධ්‍යස්ථ විස්කම්භය කියන d dash කියන එක. හරි? ඔන්න කතාව. හරි? විස්කම්භය ගත්තා. එහෙනම් විස්කම්භය තමයි අපේ මිනුම ඒක ආදේශ කරන්න ඕනේ කොතෙන්ද? හරි ඒක ආදේශ කරන්න ඕනේ මෙන්න මේ අරය වෙනුවට. හරි? එහෙනම් අරය වෙනුවට. එහෙනම් අරය කියන්නේ අපේ මිනුමක් නෙවෙයි. හරි? අරය කියන්නේ මිනුමක් නෙවෙයි. හරි? ඒතර අපි ගන්න ඕනේ මොකද? විස්කම්භය ඇසුරෙන් තමයි ගන්නෙ අපි අරය සඳහා ප්‍රකාශනය. හරි? එහෙනම් බබුල නිර්මාණය වෙන තැන විස්කම්භය තමයි අපිට පරීක්ෂණයේදී අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි අපි හරියටම එතන විස්කම්භය මනලා ගත්තේ. හරි? නිර්මාණය වෙන තැන. ඔන්න කතාව. හරිද? එහෙනම් r හොයාගත්තා, h හොයාගත්තා, සිම්පල් h හොයාගත්තා, t හොයාගන්න පුළුවන්. හැබැයි මේක ප්‍රස්තාරික ක්‍රමයක් නෙවෙයි, තනි පාඨාංකයක් අරන් කරනවා නම්. හරි? එහෙනම් ප්‍රස්තාරික ක්‍රමයකට යනවා නම් මේක මොකක් කරන්නද අපි තව ටිකක් පරීක්ෂණය වෙනස් කරන්න ඕනේ. හරි? එහෙනම් මේකේ විශේෂ වාසි විදිහට ගන්න පුළුවන් මොකද්ද? අපිට මෙතන කෙලවර නිර්මාණය වෙන නිසා ගොඩක් වෙලාවට අපිට ස්පර්ශ කෝණයක් ඕන වෙනවා අනිත් පරීක්ෂණවලදී. හරිද? ස්පර්ශ කෝණයක් මෙතන ඕන වෙන්නේ නැහැ බලන්න පරීක්ෂණයේදී. හරි? දොරන නිර්මාණය වන බුබුලේ ආරය හරි නලය ආරයට සමාන නිසා ස්පර්ශ කෝණය වැදගත් වෙන්නේ නැහැ. හරි? එහෙනම් ස්පර්ශ කෝණය නොදන්නා ද්‍රවයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හරි? වැදගත් කරුණු ටිකක් අපි මතක් කරගමු. ස්පර්ශ කෝණය නොදන්නා ද්‍රවයකට පාවිච්චි කරන්න පුළුවන්. හරි? අනිත් කතාව තමයි අපිට ද්‍රවයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 5න් 5ට වගේ වෙනස් කර උෂ්ණත්වයත් එක්ක පෘෂ්ඨිකාගතිය වෙනස් වෙන විදිය හදවා ගන්න පුළුවන් පරීක්ෂණේ පාවිච්චි කරලා. ඒ කියන්නේ අපිට පුළුවන් අයිස් දාලා උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. හරි රත් කරලා උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. එකිනෙකට වෙනස් නියත උෂ්ණත්වවලදී නැවත නැවත පාඨාංක අරගෙන T සඳහා ගණනය කිරීමක් කරලා හොයාගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි ගත්තොත් ජලයට ලුණු වගේ ද්‍රවයක් එකතු කරොත් පෘෂ්ඨිකාගතිය වෙනස් වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා හොයාගන්න පුළුවන්. හරි අපිට සාන්ද්‍රණය අණුව වෙනස් වෙන විදිය කොහොමද කියලා ගන්න පුළුවන්. හරි කිසියම් ද්‍රව දෙකක් සංසන්දනය කරන්න පුළුවන්. මෙතන දාන ද්‍රව දෙක වෙනස් කරලා ද්‍රවය වෙනස් කරලා එන පාඨාංක අපිට ගණනය කරලා බලන්න පුළුවන්. හරි එතකොට මේකේ විශේෂ වාසි ටිකක් තියෙනවා. හරි විවිධ භෞතික සාධකත් එක්ක T වෙනස් වෙන විදිය හොයාගන්න පුළුවන්. හරි ඔන්න එහෙනම් එතන මූලික කතාවක් කිව්වා. හරි මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න. හරිද? මම කියන්නේ යාර තේරෙනවා කියලා ඉතින් දැන් ඔය කියන්නේ. හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක මෙහෙම කරේයි කියලා අහන්න. හරිද? හරි ඔන්න එහෙනම් එතන මම අනික් පරීක්ෂණ වලට සාපේක්ෂව මේකේ තියෙන විශේෂ කරුණු ටිකක් කිව්වා. හරිද? හරි ඔන්න ওই ටික තමයි තියෙන්නේ මූලික කරුණු විදිහට. හරි පරීක්ෂණයට. හරි ඊළඟට දැන් අපි මේක කිව්වනේ තනි පාඨාංක දෙකක් අරගෙන T සඳහාගයක් ගන්නවා කියලා. හරි දැන් අපි මේක ඕනේ වුණොත් හදිස්සියේ හරි මේක අපිට හදිස්සියේ හරි ඕනේ වුණොත් ප්‍රස්තාරික ක්‍රමයකට යන්න. ඊළඟ ප්‍රස්තාරික ක්‍රමයකට යන්න නම් අපිට මොකක්ද මේක වෙනස් කරන්න පුළුවන් විචල්‍ය. හරිද? එහෙනම් අපිට විචල්‍ය විදිහට ගන්න පුළුවන් ප්‍රස්තාරික ක්‍රමයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න මේ නලය මෙන්න මේ ද්‍රවය තුළ ගිලිච්ච ගැඹුර වෙනස් කරන්න පුළුවන්. හරි ගැඹුර වෙනස් කරන කියන්නේ මේ h කියන එක කරලා වෙනස් කරන්න පුළුවන්. h වෙනස් කර අපිට ගන්න පුළුවන් මෙන්න මේ සිම්පල් h සඳහා එන අගයන් කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරිද? දැන් අපි හිතමු මෙහෙම එහෙනම් පළවෙනි සීරුමාරුව කියන්නේ කිසියම් තැනකට මෙන්න මේකට අපි කියනවා දර්ශක කූල කියලා නේ. හරි? දර්ශක තුල.
හරි දර්ශක තුල තියෙනවා. මේ දර්ශක තුලේ පිහිටුම මෙන්න මේ නලයේ තැන් තැන් වලට වෙනස් කරනවා කියලා කියන අපිට පුළුවන් මොකක් කරන්නද? මේ ගිලිච්ච ගැඹුර වෙනස් කරගන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ඊළඟ පාඨාංක ගන්න යනවා. මෙන්න මේ දර්ශක තුල වෙන තැනකට අරන් ගිහිල්ලා හරි H වෙනස් කරන්න පුළුවන්. ඒ මොකද දර්ශක තුල ද්‍රවයේ ස්පර්ශන අවස්ථාවට අදාළවනේ අපි මේකේ සීමාව සකස් කරගන්නේ. හරිද? එහෙනම් ගිලෙන ගැඹුර වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ දර්ශක තුලේ පිහිටීම මේ නලය තුල වෙනස් කරොත් එහෙනම් පිහිටීම වෙනස් කරගෙන H වෙනස් කරන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ දිහා බැලුවොත් එහෙම. හරි. මෙන්න මේ දිහා බැලුවොත් එහෙම මම මොකක්ද කරන්නේ? මෙන්න මේ H කියන එකනා හරි. මෙන්න මේ ඉතින් වෙනස් වෙන්නේ කවුද? සිම්පල් H කියන එක. එහෙනම් වම් පැත්තට ගන්නවා සිම්පල් H dg කියන පදේ. හරි. දකුණු පැත්තට දා ගන්නවා. හරිද? H rho g කියන පදේ. හරි. ධන 2t බෙදීම සිම්පල් r. සිම්පල් r. හරි. ඊළඟට එනම් බලන්න මේකේ පුළුවන් මොකක් කරන්නද? h y අක්ෂයට අරගෙන නියත පදයක් කියන්නේ වෙනස් විචලනයක් විදිහට තනි කරලා හරි dg කියන පදේ දකුණට ගන්නවා. හරි. එහෙනම් මොකද වෙන්නේ මෙතන? මෙයා මේ පැත්තට ගත්තාම rho බෙදීම d වාරයක් අපිට හම්බ වෙනවා කවුද? sim capital H කියලා පදයක්. හරි. g ට g කැපිලා යනවා. හරි. ධන 2t බෙදීම. හරි මෙතන එනවා r d g කියලා පදයක්. හරි. හරි එහෙනම් මට ලියාගන්න පුළුවන් y සමානයි mx ධන c කියලා සමීකරණය. හරි. ඔන්න එහෙනම් මගේ සමීකරණය ආවා. හරි y කියලා කියන්නේ h කියන එක නා. හරි ස්වයක්ත විචලන එනවා කැපිටල් H කියන එක නා. අනුක්‍රමණ එනවා d බෙදීම රෝ බෙදීම d කියලා. හරි. අන්තක්ඛණ්ඩ එනවා 2t බෙදීම r dg කියලා. හරි. එහෙනම් ඔන්න ප්‍රස්ථාරික ක්‍රමයකට යනවා නම් හැබැයි අපිට පාඨාංක ගොඩක් ගන්න වෙනවා. හරි. කැපිටල් H වෙනස් කරගෙන. හරි. ඉතින් ප්‍රස්ථාරයකට යන්න පුළුවන්. හරි x අක්ෂයට මම දා ගන්නවා කවුද? කැපිටල් H y අක්ෂයට දානවා සිම්පල් H. එහෙනම් ප්‍රස්ථාරයක් වෙනවා y සමානයි mx කියන. හරි mx කියලා ප්‍රස්ථාරයක් වෙනවා. ඔන්න පරීක්ෂණය. හරි. එහෙනම් අනුක්‍රමණය සමාන වෙන්නේ 2t බෙදීම r dg ට. r dg ට අනුක්‍රමණය එනවා. හරි. හැබැයි ඒතර අනුක්‍රමණය ඇතුලෙන් අපි t හොයන්න යනවා නම් ගුරුත්වත්වරණය අපිට දත්තයක් විදිහට දෙන්න ඕනේ. හරි භාවිතා කරපු භූමිතල ඝනත්වය දෙන්න ඕනේ. හරි. ඒතර අරේ අපි චලනනිශ්චය හොයාගන්න ඕනේ. හරි. චලනනිශ්චය හොයාගන්න ඕනේ. හරි. ඒතකොට පරීක්ෂණයට අවශ්‍ය මිනුම් උපකරණ මොනවද කියලා අහුවොත් අපිට වැදගත් වෙන මොනවද? අපිට චලනනිශ්චය ඕන වෙනවා කැපිටල් H, සිම්පල් H සහ විස්කම්භය මැනගන්න. හරි. ඊට පස්සේ අමතර උෂ්ණත්වමානයකුත් අවශ්‍ය නැහැ. උෂ්ණත්වය මැනගන්න අදාළ ද්‍රවය. හරිද? ඊට පස්සේ අපිට ඕනම් පරීක්ෂණේ පුරාටම වායුගෝලීය පීඩනයත් අපිට නියතව පවතින ඕනේ. ඒකත් අපිට ඕනම් පරීක්ෂා කරගන්න පුළුවන්. වායුගෝලීය පීඩනය වෙනස් වුණොත් හරි මේ සමීකරණේ වරදිනවා. මොකද අපි වායුගෝලීය සමාන එක තමයි පරීක්ෂණේ මේවා කරලා තියෙන්නේ. හරි. ඔන්න ඔය කරුණු ටික තමයි ඉතින් පරීක්ෂණේ තියෙන්නේ. හරි. හරි පරීක්ෂණේ ඉච්චරයි තියෙන්නේ. තේරුණාද කියන කතා ටික? ප්‍රශ්නයක් තියෙනම් අහන්න මොනවා හරි? මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්නකො. මෙන්න මේකේ මෙන්න මේ ටික ගැටලුවක් තියෙනවා කියලා. හරි. හරි පාස් පේපර්ස් වල නම් ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ තාම. හරි. පාස් පේපර්ස් වල නම් ප්‍රශ්නයක් තාම ඇවිල්ලා නැහැ. හරිද? කරනවා නම් මොඩල් ප්‍රශ්නයක් තෝරලා කරන්න පුළුවන්. හරි. මේකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? හරි. කලින් ප්‍රැක්ටිකල් එක බලලා තිබුණාද?